समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु संघ मुक्धं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से चत्तारोमि भिक्खवे धम्मा पඤ්ඤාවුද්ධියා संवत्तन्ति කතමේ චත්තාරෝ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදහෙති සත්පුරුෂ කාරුණික පින්බර වාසනාවන්ත පින්වතුනි පිනැති ඔබ කොයි කවුරුත් මේ මොහොතේ බලාපොරොත්තුව තුන්ලොවක් සනහාලු ලෝතුරු තථාගතතුන් සම්බුදු බුදු අමාමේනියන්ගේ උතුම් සම්බුදු බුදුමුවින් දේශනාකට වදාළ උතුම් ශ්‍රී සත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට පින්වත් ඔබ මේ ශ්‍රවණය කරන ධම් දේශනාව රට පුරා ලොව පුරා විසිර සිට නිතනින් බෞද්ධ රූපවාහිනිය තුලින් උතුම් බුදුබණ ඇසුරු කරන්නට හුරු පුරුදුව සිටින බොහෝ දනන්ගේ සිත් සුවපත් වනු පිණිස දායකත්ව ධර්මානුශාසනාවක් ලෙසින් සිද්ධ කරන්නේ. අද මේ උතුම් ධම් දේශනාවට තමන්ගේ සදැහැති දායකත්වයේ කරනවා දිවුලපිටිය හොරගස් මුල්ලෙහි පදිංචි පින්වත් වී සෝමාවතී ප්‍රනාන්දු මහත්මිය දූදරු පිරිස අසල්වැසියන් කවුරුත් එක්කාසු කරගෙනයි මේ උතුම් ධම් දේශනාව අද දවසේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වුණේ. ඉතින් මේ පින්වතුන් අප සමගත් බොහෝම ලිංගතු සත්පුරුෂ කල්යාණ මිත්‍ර පින් ඇති පිරිසක්. ඒ නිසා මේ පින් ඇති මෞතුමියට නිතර හිතට දැනෙන බොහෝ පින්දහම් තමන්ගේ දුවා දරුවන් එක්කාසු කරගෙන ජීවිතේ සිද්ධ කරලා තමන්ගේ ජීවිතයේ අප්‍රමාණ පින් කුසල් රැස් කර ගන්නට වෙහෙසෙන පින් ඇති මව් කෙනෙක්. දරුවනොත් ඒ පිනටම බරව තමන්ගේ දිවි ගෙවන සත්පුරුෂ පිරිසක්. එවන් ඔබ අද දවසේ මෙවැනි උදාර පින්දහමක් තමන්ගේ ජීවිතයට එක්කාසු කර ගන්නට අදහස් කළා. පින්වතුන්ට මම මේ මොහොත ඊටාම වටින සම්බුද්ධ දේශනාවක් පහදා දෙන්නට බලාපොරොත්තු අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ අපට මුණ ගැහෙනවා වටින සූත්‍ර දේශනාවක් පඤ්ඤාවුද්ධි කියන සූත්‍ර දේශනාව. ප්‍රඥාව වෘද්ධියට වැඩිවීමට උපකාර වන හේතු වෙන කාරණාවන් හතරක් තමයි මේ දේශනාව තුළ භාග්‍යතුන් වහන්සේ විවරණය කරන්නට යෙදුනේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව වෘද්ධිය පිණිස ප්‍රඥාවේ වැඩිවීම පිණිස උපකාර වන හේතු වෙන කාරණා හතරක් දේශනා කළා. පළවෙනි කාරණාව සත්පුරුෂ සංසේවෝ. තමන්ගේ ජීවිතේ තමන් ඇසුරු කරන්නේ සත්පුරුෂයෝ නම් ඒ සත්පුරුෂයන්ගේ ඇසුර උපකාර වෙනවා තමන්ගේ ජීවිතේ ප්‍රඥාව වෘද්ධිය පිණිස. බාලයින්ගේ ඥානී හීනවුන්ගේ අසත්පුරුෂයන්ගේ ආශ්‍රයෙන් බැහැරව තමන් සත්පුරුෂ සේවනයේ තුල උන්නු කල අඥාන කෙනෙක් අසත්පුරුෂයෙක් බාලයෙක් කරන කිසි දෙයක් තමන්ගේ ජීවිතේ සිද්ධ නොවෙන්න උපකාර වෙනවා. ප්‍රඥාවන්තයින් කරන දේම පමණක් තමන්ගේ ජීවිතේ වැඩෙන්න උපකාර වෙනවා. අර ප්‍රඥාවන්තයින්ගේ ආශ්‍රය තුල තමන් පුංචි කාලේ ඉඳන් සංසාරේ ඉඳන් ජීවත් වෙන්න තමන් හුරු පුරුදු කරගන්න එක.
එහෙම කෙනා අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ අර ධර්මයේ විස්තර කරන හැටියට එයා ජීවිතය තුළ අසාර වූ දේ සාරයක් හැටියට සාර වූ දේ අසාරයක් හැටියට ගන්න කෙනෙක් බවට පත් වෙන්නේ නැතිව සාරවත් වූ දේවල් සාරවත් හැටියට දකින්න අසාරවත් වූ දේවල් අසාරමයි කියන කාරණාව දකින්න තරම් ඒ කෙනාගේ ජීවිතේ ප්‍රඥාව වැඩෙන්නට උපකාර වෙන අර සත්පුරුෂයන්ගේ ආශ්‍රය. ධර්මයේ තුල උන සත්පුරුෂයා ගැන විවරණය කරන්නේ නැති ශ්‍රද්ධාව උපදවන ඇති ශ්‍රද්ධාව තවදුරටත් ශක්තිමත් කරවන. නැති ප්‍රඥාව උපදවන ඇති ප්‍රඥාව තවදුරටත් දියුණු කරවන. නැති ත්‍යාගය ඇති කරවන ඒ වාගේම ඇති ත්‍යාගය තවදුරටත් ශක්තිමත් කරවන. නැති සීලේ ඇති කරවන ඇති සීලේ තවදුරටත් ශක්තිමත් කරවන්න මඟ කියන උපකාර වෙන කෙනා තමයි සත්පුරුෂයයි කියලා කියන්නේ. එහෙනම් එහෙම සත්පුරුෂ ආශ්‍රයයක් තුළ ඉඳමින් තමන්ගේ කුසලයේ දියුණු වන තරමට තමන්ගේ ඥානීය වැඩෙනවනේ. ඒක හොඳට තේරෙනවනේ සත්පුරුෂ දේවල් තුළ යෙදෙන තරමට ඥානීය දියුණු වන හැටි. දැන් සමහරක් වෙලාවට ඔය මහාන ජීවිතේට ආවහම උනත් කුලදරුවෙක්ගේ පින වැඩි වෙන්න පටන් ගන්නවා. දැන් මහාන ජීවිතේට එන්න පෙර සමහරක් වෙලාවට ලෙඩ රෝග බහුලව තිබුණු ඒ වාගේම ඉගෙනීමට උනත් දක්ෂතාවයන් හීනව හිටියයි. අර වතාවත් කරලා හිමිදිරියේ අවදි වෙලා වතාවත් කරලා බුද්ධ වන්දනාව කරලා පිරිත් දේශනාදී දෛනිකව සිද්ධ කරන්න ගත්තහම ඒ කසාවතට එකතු වෙලා අර තමන් ගෙදර හිටියා නම් ඒ වයසට දඟකාරකමට නොවන දේවල් දඟකාර වයසේ හිටියත් වැඩියෙන් කරන්න පටන් ගත්තහම ඒ පරිසරයත් එක්ක අර ආශ්‍රයත් එක්ක එයාගේ අර යටපත් වෙච්ච ඥාන ශක්තිය මතුවෙන්න ගන්නවා. ආයුෂ උනත් වැඩි වෙනවනේ අපි දකින්නවනේ. දැන් ওই පුංචි ළමයි අකාලේ මැරුණට සාමාන්‍ය පොඩි හාමුදුරුවෝ පොඩි කාලේ අපවත් ඉන්නේ බොහොම කලාතුරකින්. එහෙනම් ඒ හේතුව තමයි අර පරිසරයත් එක්ක සත්පුරුෂ ආශ්‍රයත් එක්ක පින මතුවෙන්න ගන්නවා. පින ශක්තිමත් වෙන්න ගන්නවා. එතකොට එහි විවිධ කාරණාවන් ප්‍රතිලාභයන් හැටියට ජීවිතය අත්විඳින්න හම්බ වෙනවා. ආයුෂ වැඩි වෙනවා. නිරෝගීකමත් හිමි වෙනවා. ලෙඩ රෝග වුණත් අඩු වෙලා ෂය වෙලා යන්න ගන්නවා. නුවණ උනත් යටපත් වෙච්ච එක මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් අන්න ජීවිතයේ තුළ ඒ සත්පුරුෂ පරිසරයේ සත්පුරුෂ ආශ්‍රය කියන එක ජීවිතේ ප්‍රඥා වෘද්ධියටත් ඒ විදිහටම උපකාර වෙනවා. ප්‍රඥාව වැඩෙන්න ඒ ආකාරයටම හේතු වෙනවා. එහෙනම් සත්පුරුෂයා කියලා කියන්නේ හැම වෙලාවකම තමන්ගේ තිබ්බ ගුණ ඒ විදිහට රැකගන්න එහෙමත් නැත්නම් ඊටත් වඩා වඩව ගන්න උත්සාහ කරන කෙනෙක්. දැන් අපි දකින්නේ බොහෝ වෙලාවට තමන් ළඟ තිබිච්ච ගුණයන් ඒ ආකාරයට මුල් කාලේ තිබ්බ ගුණයන් ඒ ආකාරයට අපිට ගොඩක් ජීවිතවල දකින්න බෑ. අර ධර්මයේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සංවාසේනකෝ මහරජ සීලං වේදිතබ්බං. ආශ්‍රයෙන්මයි මහරජ මේ ලෝකේ කෙනෙක්ගේ සීලේ දුසීලකම අඳුන ගන්න පුළුවන් වෙන්නේ. දැන් බොහෝ වෙලාවට අපි ඇසුරු කරන්න උන්ගේ ඇසුරෙන් අපි යාලා සිල්වතුන්ද දුසිල්වතුන්ද කියලා හොයනවා මිසක කල්යත්ම තමන්ගේ සීලයට මොකද උනේ කියලා තමන්ගේ ගුණයට මොකද උනේ කියලා විමසන ජීවිත බොහොම අඩුයි. එහෙනම් අපි වැඩිම කරන්න ඕන ඇසුරෙන් කල්යාමින් අනුන්ගේ සීලය මං අඳුනගත්තද නැද්ද කියන එකට වඩා තමන්ගේ සීලය තමන් තහවුරු කරගෙනමද ආරක්ෂා කරන්න. ඒ අදිෂ්ඨානී බිඳගන්නේ නැතිවම තමන් මේ ගුණ සම්පත්තිය සත්පුරුෂකම ඉන්නවද? කල්පනා කරලා අපි බලන්න ඕන. දැන් හිතන්න පුංචි කාලේ තිබුණු ශ්‍රද්ධාව ලොකු වෙද්දි සමහරුන්ගේ නැති වෙලා. මල් පහන් තමන්ගේ දෑතින්ම කඩලා ලස්සනට මල් වට්ටිය හදලා බුදු පුදට තමන් යෙදිච්ච ඒ වතාවත් ලොකු වුණාම සමහරක් වෙලාවට මග ඇරිලා යනවා නේ. ඉතින් මේ වයසට අතරියන්න මම පොඩි කාලේ කළානේ වගේ සමහරක් වෙලාවට මග හැරිලා යනවා. දැන් විහාරයකට පන්සලකට ගියත් ඉස්සර බුදු පිළිම වහන්සේට වන්දනමාන කරලා අම්මගෙන් පඳුරක් ඉල්ලලා හරි අර පින් පෙට්ටියට හරි දාද්දි කාසි මතට කාසි වැටුනහම ඇහෙන සද්දේ හිලා හරි ඇති වෙච්ච සතුටට ආයි දුවන් ගිහිල්ලා අම්මගෙන් කාසියක් ඉල්ලනවා. එහෙනම් එහෙම දරුවා සමහරක් වෙලාවට ලොකු වුණාම හිත වෙනස් වෙලා මේ මේතකත් පුරාණ විහාරයකට ගමන් කළාම මහා ගල් තලාවක් තියෙන විහාරස්ථානය කිව්වහමත් මතක් වෙයි. කොහොම හරි ඉතින් මේ පොඩි හාමුදුරුවෝ මාත් එක්ක කතා කරන ගමන් කිව්වේ ඉස්සර ආපු මිනිස්සුයි අද අය හරි වෙනස්. පොයට ආවහම එන අය බොහොම ශ්‍රද්ධාවෙන් ඉන්නේ.
වන්දනා කරන්නමයි ඉන්නේ. ඉතින් විහාරයට ඇවිල්ලා වන්දනමාන කළා. පඳුරු පෙට්ටියට උනත් පඳුරු උනත් ඉස්සර ලැබිච්ච ප්‍රමාණයට වැඩි හේතුව ඉතින් පන්සලේ නඩත්තුවට කටයුතු වලට උනත් ඒවා උපකාර වුණා. දැන් ඒකත් අඩු වෙලා ගිහිල්ලා. මතක් කරේ එන පිරිස විහාරේ තියෙන්නේ කොහෙදවත් කල්පනාවක් නැති සමහරක් විට. ආවහම අර ගල් තලාව දිගේ උඩට ගිහිල්ලා හුලන් ටිකක් එහෙම වැදිලා වාඩි වෙලා ඉඳලා කතාවක් දෙකක් කරලා බහැලා යනවායි කිව්වා. ඉතින් සමහරකට අර මුල් කාලේ විහාරෙටම දුවගෙන ගිහිල්ලා වන්දනමාන කළා පඳුරක් එහෙම දාලා ආව පුංචි දරුවා වෙන්න පුළුවන් මේ තුරුණු වියටපත් වුණාට පස්සේ එතෙන්ට ගියත් අර හැසිරීම වෙනස් වෙලා. එනති ඒක සත්පුරුෂකම නෙවෙයි. දුගියෙක් දැක්කහම අසරණියෙක් දැක්කහම හිතට එයාට පිහිටක් වෙන්න ඕන කියලා උපන් අනුකම්පාවට. අම්මගේ තාත්තගේ අත එල්ලෙලා අපි දෙමු උදව්වක් මොනවා හරි කරමු. ඉතින් අම්මගේ පසොම්බියම දුන්නාම ඒයින් නෝට්ටුවක් අරන් මුදල් වල වටිනකම දන්නේ නැති දරුවා. ඒත් ඉතින් අර දරුවගේ නිර්ලෝභී හිත දැක්ක අම්මා තාත්තා එහෙනම් අරන් දෙන්න කියලා දුන්නාම ආන් දීලා සතුටු වෙච්ච දරුවා. Taman හම්බ කළ මුදල් පසොම්බියේ තරවුණු දාට දුගියෙක් දැක්කහම Tamanට ඊටත් වඩා කොච්චර සතුටෙන් නිර්ලෝභීව Tamanම උපයපු දේ දීලා සතුටු නැහැද? නමුත් ඉතින් ඒ තැනදී සමහරක් වෙලාවට අර මුල් හැසිරීමවත් නැහැ. තමුන්ටත් අතපය නැද්ද මේ අපිට තියෙන අතපයමනේ තියෙන්නේ. ඒ හම්බ කරගත්තොත් නරකදනේ. විවිධ රළු අදහස් කියලා අර අනුකම්පාව බලාපොරොත්තු ආපු කෙනාගේ තවත් හිත පෙළලා තවත් අසරණ කරලා ප්‍රතිචාර දක්වන්න ඕනේ නැද්ද? ඉතින් අපිට ඉතින්දි දකින්න තියෙන්නේ අර සත්පුරුෂකම නෙවෙයි. මුල් කාලේ තිබිච්ච මෛත්‍රිය කරුණාවවත් ඒ මට්ටමින්වත් නැහැ. මුල් කාලේ තිබිච්ච ශ්‍රද්ධාව ඒ ආකාරයටවත් නැහැ. ඉතින් වැඩෙනවා කියලා කියන්නේ අපි ගත විතරක් නෙමෙයි මේ හිතත් වැඩෙන්න ඉපයි සත්පුරුෂයා ගතින් වැඩිද්දි හිතෙනුත් වැඩිලා. අර මුල් කාලේ තිබුණු දේ අවබෝධය අඩුවෙන් කළා නම් අවබෝධය තවත් ශක්තිමත් කරගෙන තමයි යා ජීවිතයේ දේ ඉටු කරන්නේ. එයා ඒ දේ ජීවිතේ සිද්ධ කරන්නේ. එහෙනම් සත්පුරුෂයා කියන කෙනා එහෙමයි. දැන් පුංචි කාලේ සමහරක් වෙලාවට මව්පියෝ නැතුව කොහෙවත් යන්න බෑ. අම්මා නැත්තම් මට බෑ. තාත්තා නැත්තම් මට බෑ. කියලා මව්පියෝ හැම මොහොතකම ළඟ ඉන්න ඕනනේ. තමන්ට සෙවන සිසිල මව්පියෝමයි. ඊට පස්සේ ජීවිතේ ටිකක් තමන් තුරුණු වියට ආවට පස්සේ යන්න කොහේ හරි ලෑස්ති වෙයිද? එහෙනම් මාත් එන්නම් කියලා අම්මගෙන් තාත්තගෙන් උත්තරයක් ආවා. එහෙනම් ඉතින් අම්මම යන්නේකයි ඇත්තේ. තාත්තම යන්නේකයි ඇත්තේ. එතකොට අර අම්මා නැතුව තාත්තා නැතුව බෑ කියපු කෙනාට අම්මා ඉන්නවනම් තාත්තා ඉන්නවනම් බෑ කියන දවසක් ඇවිදින්නේ නැද්ද? එතකොට ඉතින් වෙනස් වෙලානේ. එයාගේ ස්නේහය, ප්‍රේමය, පස්සේ කාලෙකේ ආදරය වෙනස් වෙලා ගිහිල්ලා. එහෙනම් සත්පුරුෂයා කියන කෙනා එහෙම නෙවෙයි. එයා ජීවිතේ දැන් අපේ මහා බෝධිසත්වයෝ ගත්තාම බෝසත් කාලේ බෝධිසත්වයෝ ඉතින් දැන් ওই මාතුපෝසක ජාතක කතා එහෙම හමු වෙන්නේ. බෝධිසත්වයේ යන තැන අම්මා එක්කන් ගිහිල්ලා තිනවා. තාත්තා එක්කන් ගිහිල්ලා තිනවා. අර අම්මට තාත්තට සලකන්නේ. ළඟ තියාගෙන සලකලා තිනවා. යන තැනනේ. ඒව ඉතින් බෝසත් ගුණ. සමහරක රටකට ගියත් අවුරුද්දකට වතාවක් අම්මා තාත්තා බලන්න එන්න ලෝබයිනේ සමහරුවටනේ. ගුවන් ටිකට් පතක් දාගෙන නිවාඩුවක් අරගෙන එන්න සමහරුන්ට ජීවිතේ ලෝබයි. මේ අවුරුද්දකට සති දෙකකට එන්නනේ බැලුවාම. එහෙනම් ඉතින් බෝධිසත්වයෝ යන්නේ කොතෙන්ටද? එතෙන්ට අම්මාවත් එක්කන් තාත්තවත් එක්කන් ගිහින් දිනවා. Tamanට බෝධිසත්වයෙක් වෙන්න බැරි වෙයි. ඒ වුණාට ඉතින් ඉන්නකන් තමන්ගේ අම්මා තාත්තා ගැන වැඩියෙන් ටිකක් සොයලා විමසලා බලන හදන ගුණයක ඉන්නවා නම් එතන අර සත්පුරුෂකම තියෙනවනේ. කුඩා කාලේ තිබිච්ච ලැබෙන්දියාව ලොකුණයි කියලා වෙනස් වෙලා නේ. එහෙනම් අපි සත්පුරුෂයා වඳුර ගන්න ඕන. අර දැකලා අපිට සතුටු වෙච්ච ගුණදම් ඒවා මේ විදිහට ඊටත් වඩා හොඳට රැකගෙන ආරක්ෂා කරගෙන ඉඳිද්දි එවැනි කෙනෙක් ළඟ ඉන්න තමන් මම්මුලා වෙන්නේ නැහැ. අතරමං වෙන්නේ නැහැ. තමන්ව මේ ඇසුරෙන් සසරට අරගෙන යන්නේ. සසරින් මෙදෙන්න උවමනා කරන ගුණධර්මවලින් ශක්තිමත් කරන්නේ. අඥානයේ කැටියට සමාජ ලෝකේ කුසලයේ අකුසලයේ වෙන් කරගන්න බැරිව හැසිරෙන මිනිහෙක් වගේ එතකොට තමන් හැසිරෙන්නේ. අර සත්පුරුෂ ආශ්‍රය නිසාම කුසලයේ අකුසලයේ අඳුනගත්ත ඥානවන්තයෙක් හැටියට තමන්ගේ ඥානීය තමන්ගේ ප්‍රඥාව වැඩෙන්න පටන් ගන්න නැද්ද? වැඩෙන්න පටන් ගන්නවා. ඒ සත්පුරුෂයා කියලා කියන්නේ කාමී ආදීනව නිතරම දකින කෙනා. කාමී ආස්වාදයේ දකින කෙනෙක් නෙවෙයි.
එහෙනම් දැන් ඔය යාළුවෝ කියන එකතු වුණාට පස්සෙම කතා කරන්නේ සැලසුම් කරන්නේ මොනවට? කාමී ආස්වාදයේ ගැන කතා කරනවා මිසක් කාමී ආදීනවේ පැත්තට යොදවන්නේ දැන් අද ආශ්‍රය කරන යාළුවෝ කියන අය සමහරක් වෙලාවට රෑ 12ට ගිහිල්ලා උපන්දිනේ සමරන්නනේ අර කෙනාගේ ඇඟට වතුර බාල්දියක් දාලා සමහරක් වෙලාවට කේක් එකේ මූණ පුරාම ගාලා ඇඟ පුරාම ගාලා ඔන්න අද ඉන්න යාළුවෝනේ මංගල්‍ය දාටත් ඕ වගේ කරනනේ සමහරකට විවිධ විපත්ති කරන පිරිසක් නින්නේ හිංසා හිරිහැර කරන අය නින්නේ. ඉතින් ඒ අයට යාළුවෝ කියන්න බෑනේ. ඒක නිකන් මහා බාල ගතියනේ බාල මනෝභාවයන් තියෙන්නේ නේ. අර බාල දෙයක්ම හිතෙන බාල දේම කරන බාල දේම කියන කෙනාටනේ බාලයා කියන්නේ. හිතුවත් හිතන්නේ බාල දෙයක්. කිව්වත් කියන්නේ බාල දෙයක්. කළත් කරන්නේ බාල වැඩ. එහෙනම් ජීවිතයේ ගොඩක් අයට ඉන්නවයි කියන යාළුවෝ බැලුවා මොහොමයි නෙවෙයි. සමහරකට කණ්ඩ නැතුව අර ඩස්බින් එකේ තියෙන පිළිනිවෙච්ච කෑම හොයන් අහුලන් කන මිනිස්සු දරුවෝ මේ ලෝකෙ ඉද්දි අර අච්චර වටින කේක් එකක් වියදම් කරලා අරගෙන ඒවයි මිනිහෙකුට ගහනවා නම් මූණ පුරා ඇඟ පුරා අතුල්ලනවා නම් අර කුලියට ගත්ත සමහරකට මංගල ඇඳුමනේ ඒකත් විනාශ කරනවා. ඉතින් මං කල්පනා කරන්නේ ජීවිතය තුළ සමහරක් වෙලාවට අර විවාහ වෙලා අර මංගල දිනේ ගෙවන්න ගත කරන්න බොහොම සතුටින් කටයුතු සූදානම් කරගත්තේ යුවලටනේ. සමහරකට අර මෝටර් රථවල අසභ්‍ය වචන ලියලානේ. කොයිතරම්නම් දේවල් අද අපි මේ අලුත් සමාජයේ දැන් අලුත් සංස්කෘතිය තුළ දකින්නේ නැද්ද? ඉතින් එහෙම සත්පුරුෂය වෙයිද? තමන්ට සතුටෙන් ඉන්න පුළුවන් සුබ කටයුත්තකට ඇරයුම් කරන්නවත් සුදුසුද කියලා මට නම් ඒවා දැක්කහම හිතෙනවානේ. මේ පුංචි ළමයිනුත් දැන් ඒවා කරනවා. සමහරකට බිත්තර වලින් ගහනවා මේ උපන් දිනේ දාට. බැලුවා උපන්න වරදට මේ දඬුවම් කරනවා වගේනේ. ඉතින් අන්න එහෙම සමාජයක් හැදීගෙන යනවා. ඉතින් එවැනි වුන් මැද්ද ඉන්නවනොත් අර ඒවම තමයි ජීවිතේට උකහාගන්නේ නේ. ඒයට ජීවිතේ සසර බියක් නෙවෙයි. සසර බිය දැන හැසිරෙන කෙනාමනේ සත්පුරුෂයා කියන්නේ. එන යා ඒ සංසාර බිය හොඳට අඳුරගෙන ඒ සසර බියට දුකට වැටෙන ජීවිතේ පහත් දේවල් වලින් මිදෙන්න උත්සාහ කරනවා මිසක් ඒ උත්සාහයේ පිණිස ඥානීය වැඩිච්ච කෙනෙක් මිසක් ඒ පැත්තට බරව හැසිරෙන කෙනෙක් වෙන්නේ නැහැ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ එහෙනම් සත්පුරුෂයන්ගේ ආශ්‍රය තුලම තමන්ගේ ආකල්ප සම්පත්තිය වෙනස් වෙනවා. තමන්ගේ ඥාන ශක්තිය වැඩි වෙනවා. තමන්ගේ හිතීමේ ශක්තිය තමන්ගේ ප්‍රඥාව වෘද්ධිය වැඩි වෙනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ පළවෙනි කාරණාව හැටියට දේශනා කළා. ඒ වාගේම තමා පින්වතුනි සද්ධම්ම ශ්‍රවණ මේ ජීවිතයේ තුන තමන්ගේ ප්‍රඥාව වැඩෙන්න උපකාර වෙනවා සද්ධර්මයේ නිතර අහන එක. ධර්ම දේශනාවක් අපි අහනවා නම් ඒ ජීවිතයට අලුත් යමක් ගන්න තමන්ට තියෙනවාමයි. තමන්ගේ අර ජීවිතයේ තමන්ට උහුලා ගන්න නොහැකි රාගය, දේශය, මෝහය මේ අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න හිතක්වත් පහළ නොවුණු කෙනාට අදහසක් හිතක් පහළ වෙනවා, අදිෂ්ඨානයක්, වීරියක් ඉපදෙනවා. මම මේ හැසිරෙන විදිහ, මම මේ හිතන මනෝභාවයේ මට යහපත පිණිස පවතින එකක් නෙවෙයි කියන එක එයා දකිනවා. දැකලා යහපත පිණිස පවතින තමන්ගේ මාර්ගය තමන්ම ශක්තිමත් කරගන්න අහන ධර්ම දේශනාවන් ජීවිතයට උපකාර කරගන්නවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කියන්නේ තමන්ගේ ඥාන ශක්තිය, තමන්ගේ ප්‍රඥාව වෘද්ධියට උපකාර වෙන කාරණාවක් හැටියටම සලකලා බොහොම ගෞරවයෙන් යා ධර්මය අහන්නේ. ධර්මයත් එක්ක ජීවත් වෙන්නේ. දහම් පොතපත කියවනවා. ධර්ම දේශනාව ජීවිතයේ ශ්‍රවණය කරනවා. දැන් ජීවිතේ Tamante දිනයක දැනෙනවනේ මොනතරම් විෂයාන්තර දැනුමවල් අපි ඇති කරගත්තා. මේ බුදුරජාණන් වහන්සේගේ පාලි භාෂාව ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටකාගත කාරණාවන් සම්බන්ධව Tamante අඩු දැනුමක් ඇති වුණාම Tamanටම ජීවිතේ දුකක් කලකිරිල්ලක් ඉපදිනවා. මං ජීවිතේ උවමනාකමක් දැක්වුවා නම් ඊට වඩා ධර්මයේ ගැන මීට වඩා භාග්‍යතුන් වහන්සේගේ පාලි බස ගැන අදහසක් වැටහීමක් ඇති කරගන්න තිබ්බනේ. එය Tamante ජීවිතයේ අර ධර්ම මාර්ගයේ යන්න යෙදෙන්න මහ පහසුවක් ඇති කරනවා. එහෙනම් නිතරම යා ධර්මයත් එක්ක ජීවත් වෙනවා. අර චින්තන ශක්තිය වෙනස් වෙනවා. හිතන තාලේ ජීවිතයේ දේවල් බාර ගන්න හැටිය
පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තම. ආන්‍යා නොසැලී ඉන්න ජීවිතේ පුරුදු වෙනවා මොනවා ළඟද? ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක. ඉතින් ජීවිතේ බණහනවා අහන ඒ ධර්මයේ අනුව පිළිපදින්න උත්සාහ කරනවා. ඒ උත්සාහය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ උත්සාහය තුළ යෝනිසෝ මනසිකාරෝ නුවණින් සිතා බලා කටයුතු කරන්න පෙළඹවීම ඇති වෙනවා ධර්මයේ ඇසීම. එතකොට මේ ධර්මයේ ඇසීමෙන් ඇතිවෙච්ච පෙළඹීම මත නුවණින් යුතුව කුසලයේ අකුසලයේ වෙන් කරගෙන අකුසලාරම්මණයන්ගේ මුදවගෙන කුසලාරම්මණයකම තමන්ව පිහිටව ගන්න වෙහෙසෙනවා. එතකොට ඒ කෙනා තුළ පඤ්ඤා බුද්ධියනේ මේ වැඩින්නේ ප්‍රඥාවේ වැඩිමක් වෘද්ධියක් දැක ගන්න ලැබෙනවා. හිතන විදිහ පවා වෙනස්. දැන් අර කතාවක් තියෙන්නේ සමහරක් එක පුද්ගලයෙක් මේ ගොවි මහත්තයෙක් ෆාම් එකක් පවත්වාගෙන යන කෙනෙක්. එයා කියනවා කෙනෙකුට පවරනවා අර කිකිලියන් දමු බිත්තර ටික අහුලගෙන ඉන්න. ඉතින් එයා කෝඩයක් අරන් ගිහිල්ලා කිකිලි බිත්තර හැටියට එයා අරගෙන ඉන්නේ. අර ඒ සතුන් බැහැර කරපු අපද්‍රව්‍ය. ඒ ටික තමයි නිවස ඇතුළට අරගෙන ඉන්නේ. එතකොට දැන් නිවස ඇතුළට අරගෙන ආපු ඔහුගේ නිවස පුරාම අර ඒ දුගද තමයි නිවස පුරාම වහණී වෙන්නේ. ඊට පස්සේ තව කෙනෙකුට වැඩේ පැවරුවට පස්සේ එයා කෝඩේ අරන් ගිහලා අර බිත්තර ටිකම අහුලගෙන එනවා. එතකොට මේ බිත්තර ටික අහුලගෙන ආවහම අර ගඳ ගහපු දුගදේ නිවසේ හමන්නේ. එහෙනම් ජීවිතේ බොහෝ වෙලාවට ඥානේ නැතිවුන් හැසිරෙන්නේ අන්න ඒ වගේ බොහෝ වෙලාවට Taman ජීවිතේට ගන්න ඕනි කොටස නෙවෙයි අරගන්නේ. නොගන්න ඕනි කොටස තමයි එයා ජීවිතේට අරගන්නේ. ඒ ගත්ත කොටස නිසා මේ දුර්ගන්ධය ඒ ආධ්‍යාත්මික දුර්ගන්ධය එයා හැම මොහොතකම වඩවගෙන තවදුරටත් තීව්‍ර කරගෙන තමයි ජීවත් වෙන්නේ. දකින්න ඕනි විදිහට නෙවෙයි අර මම මුලින් මතක් කළා වගේ අසාර දෙයම සාර හැටියට දකිනවා. සාර දෙය නිස්සාර හැටියට දකිනවා. ඉතින් ජීවිතයේ දකින්න ඕනි පිළිවෙල ගැන අවබෝධයක් නෑ. හරි දේ වැරදි දේ තෝරා ගන්න තරම් දක්ෂතාවයක් නෑ තමන්ගේ ජීවිතය තුළ. එහෙම කෙනා බොහෝ වෙලාවට සෝසුසුම් මැදම ජීවිතේ තැවෙමින්ම ජීවත් වෙනවා. තියෙන දේවල් වලින් පිරිමැහිලා සතුටු වෙන්න දන්නේ නැහැ. සතුට කියන්නේ මොකද්ද කියන එක ජීවිතේ Tamanට තෝරලා දීගෙන නැහැ. දැන් ජීවිතේ අපි දකින්නේ සතුටින් ඉන්න මිනිස්සුયો නෙවෙයි. බොහෝ වෙලාවට අසතුටින් ඉන්නේ. අර අඳෝනා කියන අය ඉන්නේ. මේ කතා බහ කරන්න ගියොත් අඳෝනාවක් තමයි අහන්න තියෙන්නේ. ජීවිතේ Tamanගේ ලෙඩ දුක් නිසා, දරුමල්ලෝ නිසා, රස්සාව නිසා ජීවිතේ හැම මොහොතකම Taman ඉගෙන ගත්ත දේවල් වලින් වැඩක් ගන්න බැරි වෙච්ච එක ගැන හිතා මේ මොනවා හරි කරුණු කාරණා මැද්දේ ජීවිතේ පසුතැවෙන ජීවිතනේ. එහෙනම් ලැබිලා තියෙන දිනලා තියෙන දේවල් වලින් පරිමහගෙන ජීවිතේ ඉස්සරහට කොහොමද මං යන්නේ කියන අවබෝධය ජීවිතේ නැති අය. ඉතින් හැම වෙලාවකම කම්පා වෙච්ච ගමන් ඉන්නේ. නමුත් අර ධර්මයේ අහන කෙනා ජීවිතේ මොන සිදුවීමක් ළඟ වුණත් එයා ජීවිතේ තමන්ව බිඳවට ගන්නේ දුර්වල කරගන්නේ නැතිව ජීවත් වෙන්න ඥාණය හදාගත්ත කෙනෙක්. මම මතක් කරේ ඒකයි පුට්ටස්ස ලෝක ධම්මේ. නොසැලී ඉඳීමේ ගුණය යා ළඟ තියෙනවා. අර ප්‍රකට කතාවක් තියෙනවා. එක රජ කෙනෙක් දඩේමේ යනවා. ඒ යන්න පුරුදු වෙලා හිටිය තමන්ගේ පුරෝහිතයෙක් එක. දවසක් මේ පුරෝහිතය නැති වුණු හින්දා රජුරුවන්ගේ රාජකීය වෛද්‍යවරයාත් එකතු කරන් දඩේමේ යනවා. ඔය යන වෙලාවේ රජුරුවන්ගේ අත යම් තැනක වැදිලා ඇඟිල්ලක් හොඳටම තුවාල වෙනවා. ඒ වෙලාවේ රජුරුවන්ගේ මේ ඇඟිල්ලට වෙදකම් කරලා ප්‍රතිකාර කරලා බෙහෙත් දාලා ඉවර වුණාට පස්සේ රජුරුව අහනවා දැන් ඉතින් නරකක් වෙන එකක් නෑ නේද කියලා මේ වෛද්‍යවරයාගෙන් අහද්දි වෛද්‍යවරයා කියනවා හොඳද නරකද කවුද දන්නේ? ඔහොම තමයි උත්තරي හම්බෙන්නේ. ඊට පස්සේ මේ රජුරුව දැන් දඩේමේ ගිහිල්ලා ආවයින් පස්සේ මාලිගාවට මේ තුවාලේ ටිකක් උත්සන්න වෙලා ඊට පස්සේ ආයෙත් එන්න කියලා හිටන් ප්‍රතිකාර ගන්නවා වෛද්‍යවරයාගෙන්. විස බීජයක් මේ තුවාලෙට ඇතුළු වෙලා. ඊට පස්සේ තුවාලේ හොඳට සුද්ධ කරලා බෙහෙත් දානවා මේ වෛද්‍යවරයා. එතකොට අහනවා රජුරුව දැන් නම් මීට වඩා වැඩි වෙන එකක් නෑ නේද?
තුවාල ඉක්මනට හොඳ වෙයි, සනීප වෙයි නේද? ඉතින් ඒ වෙලාවේ කියනවා මේ වෛද්‍යවරයා හොඳද නරකද කවුද දන්නේ? උත්තරය ඔහොමයි. ඊට පස්සේ කොහොම හරි මේ රජ්ජුරුවන්ගේ තුවාලේ තවදුරටත් උස්සන්න වෙලා අවසානයේ ඇඟිල්ල අයින් කරන්න වෙනවා. මේ වෙලාවේ ඇඟිල්ල අයින් කළාට පස්සේ කෝප වෙච්ච රජුරු අර වෛද්‍යවරයාට එන්න කියනවා. මෙන්න මේ තමුන් ප්‍රතිකාර කරාට මොකද? මගේ ඇඟිල්ලත් අයින් කරන්න උනා. ඒ වෙලාවෙත් ඉතින් වෛද්‍යවරයා කියනවා හොඳද නරකද කවුද දන්නේ? දැන් මේ වෙලාවේ මට ওই වචනේත් අහලා ඇති වෙලා තියෙන්නේ කියලා තරහ ගියපු රජුරුව මේ වෛද්‍යවරයාව හිරගත කරනවා. හිරගත කරපු රජුරුව දිනක් කොහොම දඩේමේ යද්දී අර පිරිසකින් වෙන් වෙලා තනි වෙනවා. තනි වෙච්ච තැන ඒ වනේ හිටිය වනචාරී පිරිසකට අහු වෙනවා රජුරුව. අහු වුණාට පස්සේ මේ වනචාරී පිරිස පිළිරුවක් එහෙම හදාගෙන යම් ඇදහිල්ලක් අදහන්න පුරුදු වෙච්ච පිරිසක්. ඒ අනුව රජුරුවන්ව කල්පනා කළා බිලි පූජාවට ගන්න. එහෙම අරගෙන දැන් වදකේ අසිපත එහෙම සූදානම් කරගෙන ඉන්න වෙලාවේ වදකයට පේනවා මේ රජුරුවන්ගේ අතේ ඇඟිලි 10න් එක ඇඟිල්ලක් නැති බව. ඒ වෙලාවේ මහා හඬින් කෑ ගහලා කියනවා මේ අසම්පූර්ණ ශරීරයක් ඇති මිනිසෙක් නෙමේ අපි බිලි පූජාවට. ඉතින් දෙයියෝ සතුටු වෙන එක නැහැ මෙවැනි කෙනෙක් බිලි පූජාවට තියලා. ඒ නිසා වහාම පූජාව නවත්තන්න වෙයි අපිට. ඉතින් අවසානයේ පිරිස ඒක තහවුරු කරගෙන මේ පූජාව නවත්තනවා. ඊට පස්සේ රජුරුවන්ට යන්න ඉඩ දෙනවා. ඊට පස්සේ රජුරුවන්ට බොහොම සතුටු වෙච්ච රජුරුව මාලිගාවට ආපු ගමන් හිරගත වෙච්ච වෛද්‍යවරයාව නිදහස් කරනවා. එදා කියපු දේ අදහසක් මට තේරුණා. දැන් ඇඟිල්ල නැති වෙච්ච එකේ හොඳක් නේ. අර හොඳද නරකද කවුද දන්නේ? සමහර දේවල් උනාට පස්සේ ඒක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ඒක කවුද දන්නේ කියලා හිතාගෙන හිටියාම හිතට වැඩිය ගන්නේ නැතුව අමුත්තක් අමාරුවක් වෙන්නේ නැහැ. ඒ හින්දා රජුරෝ බොහොම සතුටින් කියනවා බලන්න මගේ ඇඟිල්ල නැති වුණා. එදා කියද්දි ඔබ කිව්ව එක අදයි මට වැටහුනේ. ඒක හොඳකුත් වුණා මට. මගේ ජීවිතෙත් බේරුණා. කියලා ඊට පස්සේ මේ වෙලාවේ නිදහස් කරනවා වෛද්‍යවරයා. එහෙනම් මට සමා වෙන්න කියනවා. එතකොට කියනවා නෑ රජතුමනි සමා වෙන්න ඕන නෑ. ඔබතුමා මාව හිරගත කරලා තිබ්බ හින්දා හොඳයි. මොකද එහෙම නොවුනන ඔබතුමත් එක්ක මමයි ওই දඩේමී යන්න වෙන්නේ. එහෙම ගියා නම් මගේ ඇඟිලි 10ම තියෙනවනේ. ඒ හින්දා ඔබතුමාව ඔය ගත්ත බිලි පූජාවට මාව තමා ගන්න. ඒ හින්දා ඉතින් හිරගත කරපු එකත් හොඳයි. හිරේ දැම්මට පස්සෙත් එයා කිය හොඳද නරකද කවුද දන්නේ. ඒ හින්දා ජීවිතේ අපි යම් දේවල් බාර ගන්න විදිහ ඇතුලේ හිත සැහැල්ලු කරගන්න පුළුවන්. දැන් ජීවිතේ වැඩියෙන්ම හිත පෙළපු කෙනා තමන්ගේ ජීවිතේ මේ ධර්මයේ දැනගත්තාම පස්සේ කාලෙක තමන්ටම හිතේ යා හොයන් ගිහලා ස්තුති කරන්න. අනේ මට ඔයා මහ උදව්වන්නේ කරේ. ජීවිතේ තමන් හැරදා ගියපු අය. දැන් සමහරක් වෙලාවට ඔය තුරුණු වී ඉද්දිනේ ප්‍රේම සම්බන්ධතා ආදී ඇති වුණාම තමන් හැරදා ගියපු වොන් එක ජීවිතේ මහා දුකක් තමන්ට දැනෙන. කොහොමද මන් නැතුව ඉන්නේ යා. ඊට පස්සේ තරහකුත් එනවා වෛරයකුත් එනවා මම මෙහෙම කරලත් මට මෙහෙම කළා. වෙන කෙනෙකුගේ අතේ පැටලිලා යනවා දැක්කම ඒක තවත් කොච්චරනම් ඒ තහවුරු වේදේ තරහනේ. හැබැයි ඉතින් ධර්මයේ පැත්තට වැසගත්තට පස්සේ තමන්ට හිතෙනවා අනේ යා ඒ කාලේ මට ලොකු උදව්වක්නේ කරලා තියෙන්නේ. ලොකු උදව්වක් කරලා තියෙන අර අජයන් බ්‍රහ්මවංශෝ හාමුදුරුවෝ ඕස්ට්‍රේලියාවේ පැවැත්වල වැඩ ඉන්න උන්වහන්සේම විතක සිහිපත් කරන උන්වහන්සේගේ පැවිදි ජීවිතයට එන්න ප්‍රථම තමන්ට ප්‍රේම සම්බන්ධතාවය තිබෙන. ඉතින් ඒක බිඳුනට පස්සේ හිතට මහා වේදනාවක් ආවා. ඉතින් එයත් හේතු වුණා පැවිදි ජීවිතයට එන්න. දැන් පැවිදි ජීවිතයේ දියුණුවට ගිහිල්ලා බොහෝම සතුටින් ඉඳින්න උන්වහන්සේ කියන මට ඒව හොයාගෙන ගිහිල්ලා ස්තුති කරන්න හිතුණයි කියලා. මොකද එදා යා ඒ දේ නොකළා නම් මං අද මෙතන නැහැ. එහෙනම් ජීවිතේ අර වෙන හැම දෙයක්ම කල්පනා කරලා බැලුවා ඒවා ඉතින් හොඳට පෙරලෙන්නත් පුළුවන්. නරක හැටියට වෙන්නත් පුළුවන්. නමුත් ජීවිතයේ මේ කොයි තැනක වුණත් අසීමිත ඇල්මක්වත් අසීමිත ගැටීමක්වත් ඇති නොකරගෙන ඥානවන්තව ඉන්න දන්නවා තමන්ගේ මගට හානිය නොකරගෙන සත්පුරුෂයනේ. කල්යාණ මිත්‍රයයි කියලා කියන්නේ එහෙම කෙනෙක්. එයා ජීවිතේ බිඳ වැටෙන්නේ. ඉතින් මේ ධර්මයේ හමු වෙච්ච අපිට කොයිතරම් ජීවිතේ ශක්තිමත් වෙන්න පුළුවන්ද? ධර්මයේ හමු නොවුනොත් සංසාරේ පුරුද්දට වගේ ජීවිතෙන් ගොඩ නැගිච්ච. දැන් ඔය අපේ සමාගමේ
සභාපතිවරයා හැටියට කටයුතු කරපු ස්ටීව් ජොබ්ස් මහත්මයා අවසානයේ යාගේ රස්සාවෙන් එයාම හදපු ඒ ආයතනින් එයා බැහැර කරනවා. බැහැර කරාට පස්සේ එයා එක්සෙල් සමාගම ආරම්භ කරනවා. ආරම්භ කරාට පස්සේ Apple සමාගමටම ඒක සම්බන්ධ ආයතනයක් කරගත්තාම කෝටි 100ක පඩියක් දීලා ආයෙ ආව ගන්නවා ඒ සමාගමට. සති දෙකක් දුකින් උන්නයි කියලා කියනවා. හැබැයි තමන්ගේ දැනුම භාවිතා කරලා එයා නැවත ආයේ ඒ අදාළ ශේෂ්ත්‍රයේ ඉහළට යද්දි එයාව බැහැර කරපුවාම එයා පිළිගන්නවා. ලෝකෙ දිනපු මිනිස්සු ලෞකිකව දිනපු අය ගත්තත් ජීවිතේ හරි හිත ශක්තිමත්ව තිබිලා තියෙනවා. ඉතින් එහෙමයි මේ ධර්මයේ පැත්තට එහෙම ආවොත් ආන් ජීවිතේ ධර්මයේ බොහෝම ඉක්මනට ඉහළට යනවා. වැදගත් වෙන්නේ ඒකයි. ලෞකිකත්වයේ උනත් ආන් ජීවිතේ ඉහළට හිත දියුණු කළවනට පහසුවක් ඇති වෙනවා. දැන් ඔය විවිධ වෘත්තීන් වල වෛද්‍ය ඉංජිනේරු වගේ වෘත්තීන් වල වුණු අය මේ පැවිදි ජීවිතයකට ආවත් එයාලගේ හිතන චින්තන ශක්තිය ටිකක් තීව්‍රයි, ප්‍රතුලයි. මොකද අර ජීවිතේ ලෞකික විෂයන් උනත් ඒක ඉහළට හදාරපු අයට පහසුවක් ඇති කරනවා. දැන් ජීවිතයේ ඔය විවිධ ව්‍යායාම යෝග වැඩසටහන් ආදී සිද්ධ කළ මේ ශරීරයට දුක පුරුදු වෙන හැටියට ඒ දුකින් තමන්ගේ ශාරීරික සමබරතාවය හදාගත්ත අයට ඊට පස්සේ ලෝකෝත්තර වීරයට යන්න ගියාම සියලු සෞඛලසුන්ගෙන් නැසීම අරමුණු කරගත්ත වීරයකට ආවහම අර තමන් ලෞකික වශයෙන් කරපු දේවල් උදව්වක් වෙනවා. එයාට වීරිය සම්පන්නව බණ භාවනාවන් වල යෙදෙන්න එයාගේ චිත්ත ශක්තිය බොහොම ඉහළයි. එයාගේ හිතින් ගත්තත් ගතින් ගත්තත් කායික වීරිය ඒ වගේ මානසික වීරිය බොහොම ඉහළයිනේ. එයාර ලෞකික කටයුතු වලදී ඒ ලෞකික ආස්වාදයේ මුල් කරගෙන කායික වීරිය මානසික වීරිය පිහිටිය කෙනෙක්. එතකොට මේ මනෝභාවය වෙනස් කරගත්තොත් ලෝකෝත්තර අරමුණට අර තමන් පෙර කරපුවම උදව් වෙනවනේ. ලෞකික විෂයන්ගේ උනත් ඉහළට ගියපු කෙනාට මේ ලෝකෝත්තර විෂය ඉහළට යන්න අර තමන්ගේ ඥාන ශක්තිය භාවිතා කළොත් එයාට ප්‍රඥාව උපදව ගන්න විෂද කරගන්න බොහොම පහසුවක් ඇති වෙනවා. ඉතින් ඒකයි ධර්මයත් එක්කෙද්දි මං කිව්වේ හිතන විදිහ වෙනස් වෙනවානේ. අනිත් අය දේවල් බාර ගන්න හැටියට නෙමෙයි. අනිත් අය වෛර කරන දේවල් එයා මෛත්‍රියක් කරන කාරණා කරගන්න. අනිත් අයගේ හිතේ ජීවිතයේ දුක උපදවන කාරණාවන්ම ජීවිතේ එයා මිහිරක් උපදව ගන්න කාරණාවන් බවට පත් කරගන්නවා. ඉතින් අන්න ජීවිතේ අනිත් අයට පිළිකුලක් උපදින තැනම ජීවිතයේ උපේක්ෂාව ඒකන ඇති කරගන්නවා. දැන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විටක පිඩුසිඟා වඩීදී ලාදුරු රෝගේ හැදිච්ච රෝගී උන්වහන්සේ දැකලා ඇති වෙච්ච පැහැදීමට දන් වේලක් පූජා කරන්න හිතිලා. දානි ටික පූජා කරන ටිකට නරක් වෙච්ච ඇඟිල්ල වැටෙනවා පාත්‍රයට. පාත්‍රය කියන්නේ පිඟානේ වගේ පැත්තකින් යමක් තමන්ගේ ආහාර අරන් ඉවරනකන් තැම්පත් කරන්න පුළුවන් බඳුනක් නෙවෙයි. එහි තියෙන දේ ආයි රෝටල වැටෙනවා අඩියටම. එහෙනම් ඉතින් නමුත් උන්වහන්සේ මේ නරක් වෙච්ච ඇඟිල්ල පාත්‍රයේ තියෙද්දි ගහක් පාමුල වැඩ ඉඳගෙන මේ පූජා කරපු ඇත්තට තවත් දැකලා සතුටු වෙන්න අනුග්‍රහය පිණිසම දන් වේල උන්වහන්සේ වළඳනවා. එහෙනම් වෙන කෙනෙකුට කොයිතරම් පිළිකුලක් උපදීද? පිළිකුල තරහක් බවට පෙරලෙයිද? හැබැයි උන්වහන්සේ ළඟ උපේක්ෂාව ඇති වෙනවා. ඒ උපේක්ෂාවෙන් උන්වහන්සේ මෛත්‍රියෙන් කරුණාවෙන් අර දුන්නු පිළිගන්නපු කෙනාට පූජා කරපු කෙනාට අනුග්‍රහය පිණිස හැසිරෙනවා. එහෙනම් ජීවිතේ දේවල් බාර ගන්න හැටි පිළිගන්න හැටි ඒ පිළිගත්ත දේ මම පිළිගත්තේ මේ ආකාරයයි යන්න හඟවමින් ප්‍රතිචාර දක්වන විදිහ ඒ හැසිරීමෙන් අපට අඳුර ගන්න පුළුවන් ඥානවන්තයගේ. එහෙනම් ඉතින් ජීවිතේ හිතන්න ඕනේ විදිහ හිත සැහැල්ලු කරගන්න ඕන විදිහ ජීවිතේ ධර්මයේ හිමේ තමන්ගේ යෝනිසෝ මනසිකාරයේ දියුණු වීමෙන් ඒක නා තුළ වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවසනට ධම්මානුධම්ම පටිපදා. එයාගේ ජීවිතයේ ඥාන ශක්තිය තවත් වැඩි වෙන්න හේතු වෙනවා තමන් අහලා දියුණු වෙච්ච දේ තුළම යෙදීම. එතකොට තමන්ගේ ප්‍රඥාව තුළ තමන් ස්ථාවර වුණු කෙනෙක් වෙනවා. අපි මේ දේවල් කරන්න ජීවිතය තුළ ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයේ ප්‍රඥා ශක්තිය වැඩිනවා. ඒ ප්‍රඥාව තුළ ඇති කරගන්න සිහිය කොතනකවත් බිඳෙන්නේ මරණාසන්නව. මරණාසන්නවත් ගිලිහෙන්නේ නැද මේ මේතක අවුරුදු 90 ගානක විතර අම්මා කෙනෙක් බොහෝම ශ්‍රද්ධාවන්ත අම්මා කෙනෙක්
ඉතින් කොහොම හරි ඒ රෝහල් ගත වෙලා දැඩි සත්කාරයකෙත් දින කිහිපයක් ඉඳලා සුවය ලැබ නිවසට ආ මොහොතේ සිහිපත් කරලා මාව කොහොම හරි දකින්න ඕනයි කියලා පස්සේ ඉතින් මං ඊ අම්මව ගම්පහ පැත්තේ බලන්න ගියහිල්ලා ඉතින් මේ වෙලාවේ අම්මා ඇඳේ ඉඳගෙන තුන් වතාවක්ම අත් දෙක එකට එකතු කළා මම මේ ඔබ වහන්සේට පළවෙනි වතාවටත් දෙවෙනි වතාවටත් තුන්වෙනි වතාවටත් වන්දනා කරනවා. ඉතින් බොහොම වන්දනා කළා කතා බහ කරද්දි ඉතින් මාත් එක්ක මතක් කරනවා දුවත් වෛද්‍යවරියා ඒ වෙලාවේ මතක් කරනවා හාමුදුරනේ මේ දරුවෝ කියනවා මට සිහිය නැතුව මං දින 8ක් හිටියලු. රෝහලේ දැඩි සත්කාරයක. ඉතින් යාලට එහෙම සිහිය නැහැ වගේ පෙනුනට මට නම් සිහිය නැති වෙච්ච බවක් දැනුනේ නැහැ. මං මේ දින 8 හොඳට ඉතින් ජයසිරි මහ බෝසමිඳුන් ළඟට යනවා වන්දනා කරනවා මහසෑය ළඟ හැම මොහොතෙම රැඳිලා ආන් පෙනුනේම මට මහසෑය වන්දනා කරගත්තා. ඒ විතරක් නෙවෙයි මං දවදිවටත් ගමන් කළා ඒ සිද්ධාස්ථානත් හොඳට වැඳගත්තා බුද්ධ ගයාවේ එහෙම ඉඳගෙන මං හොඳට බුදු ගුණම හිතුවයි කිව්වා. ඉතින් මං ඉතින් ඒ වෙලාවක ඉතින් කොහොමද දඹදිව ගිහිල්ලා ඉන්න නම් අපි දින 8ක්වත් යනවනේ. එහෙනම් සමහරක් විට ඉතින් දරුවන්ට නොපෙනුනාට අම්මා එහෙනම් දින 8ම ඒ පිළිවෙලට ගිහිල්ලා වන්දනා කරලා ඉන්න ඇති. ඒකයි දින 8ක් ගෙවෙන්න ඇත්තේ. ඉතින් මම මේ වෙලාවේ සිහිපත් කළේ හේට සමහරක් වෙලාවට අපිට කෙනෙක් අසහියෙන් ඉන්නවා කියලා අපි හිතන්නේ ඔය මැෂින්ස් එහෙම හයි කරලානේ. ආන්ගේ ඉන්න විදිහට අපි හිතනවනේ ඉතින් ඔය අසහියටපත් වෙලා කියලා. නමුත් ඉතින් ඇගේ අත්දැකීම ඇතුලේ අපිට යමක් ඉගෙන ගන්න තියෙනවා. මොකද්ද? අපිට එහෙම පෙනුනත් ඇයත් ඒ උත්තරේනේ කිව්වේ. මේ ළමයි කිව්වා මං සිහිය නැතුව හිටියයි කියලා වුණාට මට නම් එහෙම එකක් දැනුනේ නැහැ. මං ඒ දිනට පුරාවටම බොහොම ශ්‍රද්ධාවෙන් බුදු ගුණ හිතාගෙන වන්දනමාන කරගෙනම හිටියේ. අනිත් කිසිවක් මතක නැති වුණාට අර වේදනාවන් හමුවේ Taman පුරුදු කරපු සිහිය Tamanගේ ප්‍රඥාව බිඳින්නේ නැහනේ. එහෙනම් එතන අසිහිය කියලා කියන්නේ මොකද්ද? අසම්මූල හෝ කාලංකරෝති කියන්නේ. සිහි මුලාවෙන් මැරෙනවා කියන්නේ මොකද්ද? අකුසලාරම්මණයක හිත රැඳිලායි මැරෙන්නේ. ඇල්මින් ගැටීමෙන් දේශයෙන් මෝහයෙන් මැරෙනවා. එහෙනම් අන්න සිහියෙන් මැරෙනවා කියලා කියන්නේ සම්මූල හෝ කාලංකරෝති. ආන් ජීවිතය තුළ සිහි මද භාවයකට පත් වෙන්නේ සිහිය නැති වෙන්නේ යා. අසම්මූල හෝ කාලං සිහි නොමුලාවම මියදෙනවා කවුද? අන් ජීවිතයේ හොඳට ශ්‍රද්ධාව හොඳට ධර්මීය පුරුදු කරපු සිහියෙන් යෝනිසෝ මනසිකාරයෙන්ම දිගට තමම පිහිටව ගත්තු කෙනා. එයා කුසලාරම්මණයකම ඉන්නවා. ඒ කෙනාට මොන වේදනාවක් හමු වේවත් තමන්ගේ අර ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් වුණු හිත වෙනස් වෙලා යන්නේ. ඉතින් මේ අම්මත් එක්ක කතා බහ කරද්දි දැනුණා අර ජීවිතේ කතාවට පමණක් මේ ශ්‍රද්ධාව ගැන ධර්මයේ ගැන සත්පුරුෂකම් ගැන කතා කරන කෙනෙක් නෙවෙයි. සෑම මොහොතකම තමන්ගේ ජීවිතයේ ප්‍රායෝගිකව ගෙවෙන මොහොතත් එක්ක ශ්‍රද්ධාවෙන් වුණු කෙනෙක්. පෙනීම අඩු වුණත් ආන් සිල් ගන්න යන එක නවත්තපු නැති අම්මා කෙනෙක්. නිසා මේ යන්න එපා කියලා කියනවා. නමුත් එයා ගිහිල්ලා මේ කටයුතු සියල්ල කරනවා. කොහොම ඉතින් හිටියත් ඔය වැටෙන්න තියෙන එක වැටෙනවා නැති වෙනවා. මේ ජීවිතේ අනිත්‍යයි අස්තිරයි. නිතරම අනිත්‍ය සංඥාවෙන් ඉන්න කෙනෙක්. සමහරව ඉතින් අනිත්‍යයි අස්තිරයි බව හිතා මෙනෙහි කර ඔය ඉතින් ගිහිල්ලා ලිස්සලා වැටුනොත් එහෙම ඉතින් ආයි මම්ම දුක් විඳින්න එපාය කියා හරි හිතනවනේ. එහෙනම් ඒ හිතන හිතවිල්ල ඇතුළෙම ආන් තමන්ගේ ජීවිතයේ ධර්මයේ වැඩිීමේ අඩුවක් තියෙනවනේ. ධර්මයේ වඩවපු කෙනා ජීවිත ආසාව අතහැරලානේ නිවනේ ආසාව ඇති කරගන්න. තීන් ඒ වෙනුවෙන් කැපවෙච්ච වීරයක් තියෙන කෙනෙක්නේ. ජීවිතයට ඇති කැමැත්ත, ජීවත් වීමේ කැමැත්ත, ආන් යලි ඉපදීමේ කැමැත්ත නැතිවීමනේ නිවන් දැකීමේ වමනා වඩවන්න Tamanට උපකාර වෙන්නේ. එනර දහම් ප්‍රතිපදාවට ආපු කෙනා හිතන විදිහ හැසිරෙන විදිහ ජීවිතේ බාර ගන්න හැටි ආන් බොහොම වෙනස් පිංගතුනි. ඉතින් ඒක ඇතුලේ එයාටම මැනගන්න පුළුවන් Taman තුළ ප්‍රඥාව වෘද්ධිය කොයිතරම් දුරට දියුණු වෙලා තියෙනවද? ප්‍රඥාව කොයිතරම් Taman මේ උපකාර කරගන්න කාරණාවන් ඇතුලේ වැඩිලා තියෙනවද කියන එක. එහෙනම් ජීවිතයේ ප්‍රඥාවමයි Tamanට නිවනට උපකාර වෙන්නේ කියන එක හිතන කෙනා ප්‍රඥාව දියුණු කිරීමමයි නිවන් දැකීමට Tamanට උපකාර වෙන්නේ කියන එක හිතන කෙනා මම මතක් කරපු මේ කාරණාවන් තමන්ව පිළිහිටව ගන්නවා. එයා සෑම මොහොතකම මතක් කළා වගේ සත්පුරුෂ ඇසුර තුළම තමන්ගේ ජීවිතය පිහිටව ගන්න උත්සාහ කරනවා.
ඒ වාගේම ජීවිතය තුළ සද්ධර්මීය ශ්‍රවණය කරනවා නිතරම. නිරන්තරයෙන්ම ධර්ම ශ්‍රවණියත් එක්ක ඉන්න. දැන් හොඳට බලන්න එක දිගට බණ දහම අහලා බණ පොතපත කියවපු උදවිය. සතියක් දෙකක් ඒ කටයුතු මගහැරුණොත් හිතේ මහ ව්‍යාකූලත්වයක් ඇති වෙනවා. Tamante මේක ගතට උනත් තේරෙනවා මහ හිතේ ඇති වෙන වෙහෙසකර භාවය. මේ සතියට දෙකට පෙර වුණු තත්වයට ගමන් කළා වගේ හැඟීමක් Tamante ඇති වෙනවා. රාගය වැඩි වෙනවා ඒ ටිකට. දේශය වැඩි වෙනවා ඒ ටිකට. මෝහයෙන් මුලාභාවයෙන් අස්තීර දේම ස්ථීර හැටියට දකිමින් පිළිගනිමින් භාර ගනිමින් ජීවිතේ හැසිරෙන්න පෙළඹෙනවා ඒ කෙනා. එහෙනම් ආස්වාදයටම යොමු වෙන්න පටන් ගන්නවා. එහෙනම් අර නිතරම ධර්මයත් එක්ක හිටියාම තමන්ගේ යෝනිසෝ මනසිකාරය මම මතක් කරන්නේ දියුණු වෙනවා. එතකොට එයාගේ චර්යා ධර්මයේ තුලේ ප්‍රායෝගිකව හැමතැනකම තියෙනවා. අඳින ඇඳුමක් වුණත් මොකටද අඳින්නේ කියන අරමුණින් එයා භාවිතා කරන. සීතල දුරු කරගන්න, උෂ්ණය දුරු කරගන්න, මැසි මදුරුවන්ගේ පීඩාවක් හිරිහැරයක් නොම වෙන්න, විලිවහ ගන්නයි මම මේ ඇඳුම පාවිච්චි කරන්නේ. එතකොට ඒකෙන් තමන්ගේ රාගය උලුප්පාලීමේ අරමුණක් නේ. එතකොට අනුන්ගේ වස්ත්‍රයකින් උනත් තමන්ට රාගයක් හැඟීමක් තමන්ට ඉපදෙන්නේ. ඒ වගේම කන බොන දෙයක් උනත් ඇයි මං කන්නේ ජීවත් වෙන්න මම මොකටද ජීවත් වෙන්නේ බුදුසසුනේ පිළිවෙත් පුරන්නේ. මගේ ශරීරයේ ඇති වෙන වද වේදනාවන් දුරු කරගන්න. එතකොට එයා ජීවිතේ ගිජු භාවයකින් අනුභව කරන්නේ. එතකොට මොනවද තියෙන්නේ? තියෙන දේ කුසගින්න නිවුනහම ඇති. සාරිපුත්ත මහ රහතන් වහන්සේ එහෙමනේ. වියලි යමක් වේවා, තෙත්තු යමක් වේවා ආහාරක් ලෙස මට ලැබුණාම මම ඒක පිළිගන්නවා. මගේ කුසගින්න නිවෙනවා නම් එච්චරයි. තමන්ගේ අවශ්‍යතාවයේ සපිරීම විතරයි. බලන්නකෝ ඒයගෙන් කාටවත් හිරිහැර යන්නේ. හදලා තියෙන එකද දෙකද මොනවද ಜಾතිය දිහා බලලා ගැටීමක් දේශයක් ඇති කරගන්නේ. ඉතින් එහෙම කෙනෙක් හමු වෙච්ච කෙනෙක් කියන්නේ නේ ඉතින් ජීවත් වෙන්න හරිය පහසුයි. මොනවද හදලා දෙන්නේ? හදලා දුන්න දේ ඕම පිළිගන්න. බැලුවා. දෙයක් නැත්තම් ඉතින් ඒකටත් මොකොත් නැහැ. ගැටීමක් නැහැ. කියන්නේ මොනවද? කියන දේ බාර ගන්නවා. පිළිගන්නවා. ඉතින් ඔය ආහාරය මුල් කරගෙන කොයිතරම් ගෙවල් වල ගැටුම් ඇති වෙනවදනේ? අමනාපකම් හිත විඳින් ඇති වෙනවදනේ? ජීවිතේ දොසක් නේ. ඒ සමහර අය තුමුණටම කියනවනේ අඩුපාඩු. මේකේ සීනි නැහැ කියන මේක ඇල් වෙලා කියනවනේ. ලුණු වැඩි කියනවා, ලුණු මදි කියනවනේ. තෙල් වැඩි කියනවනේ. බැලුවාම පැණි රහ ගතිය නැ වැඩි දැක්ක ගමන් මට පේනවා පාටින්ම ඕන් කියනවා. ඉතින් බැලුවාම හැම වෙලාවකම දෝෂාරෝපණ තමයි තියෙන්නේ. එතකොට අර සලකන්න බලපු ගෙනිච්ච කෙනාට උන හිතට ඇති වෙනවනේ යම් වේදනාවක්. නමුත් ඉතින් අර දුන්නු දේ පිළි අරගෙන ඒකේ ජීවත් වෙන්න උපකාරයිනේ කියලා හිතන්න කෙනා ඒවා හොයාගෙන යන්නෙත් නෑ, හඹාගෙන යන්නෙත් නෑ. ආව ලැබිච්ච දේවල් තුළ හිත අසතුටක් වෙන හැටියට ප්‍රතිචාරය දක්වන්නේත් නෑ. එයා සංසුන් බොහොම සංවරයි හික්මිච්ච කෙනෙක් ආහාරය ළඟ උනන්නේ. දැන් බලන්න ජීවිතේ මිනිස්සු පිරිහෙන්නේ ඕවා මුල් කරගෙන නෙවෙයිද? මේ ජීවිතේ මිනිස්සුන්ගේ ව්‍යාකූලත්වයෙන් තියෙන. වියහියදන් වැඩි වෙලා තියෙන්නේ. මේ වියහියදන් වැඩි වෙද්දි තව තව හොයන්න වෙලා තියෙන්නේ. ඊට පස්සේ අනිත් කිසි කරුණකට පිනකට දහමකට යොදවන්න Tamanට බැරි වෙන්නේ අපහසු වෙන්නේ. අර ජීවිතේ අලංකාරයේ මුල් කරගත්ත ආසා මුල් කරගත්ත ජීවිතයක් නේ. ගියක් දොරක් හදන්න ගියත් එහෙමනේ. අවශ්‍යතාවයේ පිරිමැහෙන්න ජීවත් වෙන්න හිතන අඩුයිනේ. ඉතින් අවශ්‍යතාවය මොකද්ද? මට ඉතින් හිසට සෙවණක් පිණිස වැස්සෙන් පින්නෙන් පීඩාවක් නොවෙන්න බණ භාවනාවක් කරන් ඉන්න තැන තිබ්බහම ඇති. එහෙම කෙනාට පිරිමැහිල්ලක් තියෙනවා ජීවිතේනේ. එයාගේ ජීවත් වීමේ රටාව තුලම මේ ධර්මයේ තෝරගෙන යන කෙනෙක් කියන ඒ හැඩතල දකින්නටත් අඳුන ගන්න පුළුවන් පූර්ව ආදර්ශයක් කරගන්න හිතෙනවානේ. කුසීත භාවයක් නෑ. උදේ හිතපු වෙලාවටම නැගිටිනවා. ඇහැරිච්ච ගමන්ම දෙපා තියනවා බිමට. තියලා වැඩ ටික පටන් ගන්නවා. එතකොට ජීවිතයේ තමන්ගේ ඒ වීරය සම්පන්න භාවයේ උදෑසන නැගිටින තැන ඉඳන් තියෙන කෙනා නිවන වෙනුවෙන් හැසිරෙන විදිහ එහෙමයි. මම මතක් කළේ ඒකයි. ඒ නිසා තමන් කරන්නේ මොනවද? කරන හැම දෙයක් ඇතුළේම දහමේ ලකුණු තියාගෙන ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕන. අදින පළඳින යන්නේන කන බොන විදිහ ඇතුළේ ඉඳ හිටින්න හදාගත්ත තැන වේවා. උදෑසන අවදි වෙන තැන ඉඳන්ම තමන්ගේ චින්තනය තුළ තියෙනවා මන් ධර්මයට අනුව හැසිරෙන කෙනෙක් කියන එක.
එහෙනම් මේ හැසිරීම ඇතුලේ දියුණු කරවන්නෙම තමන්ගේ ප්‍රඥාව. මතක තියාගන්න. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ පඤ්ඤා උද්ධි සූත්‍රය තුළ තමන් ප්‍රඥාවට කැමති කෙනෙක් නම් නිවනට කැමති කෙනෙක් නම් ආන් ජීවිතය තුළ සත්පුරුෂයන්ගේ ඇසුරෙම ඉන්න. සත් ධර්මීයම ශ්‍රවණය කරන්න. කුසලී අකුසලී වෙන්කර දකින යෝනිසෝ මනසිකාරීව දියුණු කරගන්න. ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළම පිහිටන්න. සිල්පද රැකගෙන සමාධියක හිත පිහිටන ආකාරයට හිත එකඟත්තේ සෑම මොහොතකම රඳවන්න රැකෙන්න උවමනා කමඨහනක නිමිත්තක හිත පිහිටව ගන්න. භාග්‍යතුන් වහන්සේ අපිට අනුදෙනවා දාලා. එහෙනම් ඔබත් මේ දේශනා කරපු යහපත් ගුණධර්මයන්හි හිත පිහිටවගෙන ප්‍රඥාව විෂද කරගන්න, නිවන අරමුණු කරගන්න, ඒ පිණිස කාටත් උතුම් සම්බුද්ධ දේශනාව උතුම් මඟ පෙන්වීමක් ආශිර්වාදයක්ම වේවා කියලා අපි සාදු කියමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි, මේ මොහොතේ උතුම් ධම් දේශනාව සිද්ධ කළ පිනැති ඔබ බලාපොරොත්තු වුණා බී ජෝතිනු පියතුමා මාග්‍රට් අල්විස් මෞතුමිය සිහි කරමින් බී සෝමාවතී ප්‍රනාන්දු මෞතුමිය ඇතුළු දරු පිරිස මේ ධර්මානුශාසනාවට දායකත්වයේ කළා. එලෙස පින්වතුන් නමින් සිහි කළ පින් දෙන්නට අදහස් කළ හැමට වර්ග පරම්පරානුයාත වංශානුගත මියගිය සැවම මේ පින් අනුමෝදන් වේවා. සංසාර දුකින් අත් මිදේවා. උතුම් නිවනින් සැනසේවා. බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ අපවත් වේ වදාළ පින් ඇති දරණාගම කුසල ධම්ම නායක හාමුදුරුවෝ ඇතුළු ඒ සෑම දෙනාම අපි මේ මොහොතේදී සිහි කොට පින් දෙමු. සැවම පින් ලැබ සසර දුකින් අත් මිදේවා. උතුම් නිවනින් සැනසේවා කියලා සාදු හිතින් පින් දෙමු. සසර පුරාවට ඔබට මට සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝම ජීවිතයට ලං වේවා. මේ මෞතුමී බොහොම වාසනාවන්තයි පින් ඇති දරුවෝ ලබන්න. මේ දරුවොත් බොහොම වාසනාවන්තයි පින් ඇති අම්මා කෙනෙක් ආන්පිය කෙනෙක් ලබන්නට. ඒ නිසා පින් ඇති ඔබ කොයි කවුරුත් එකතුව මේ සත්පුරුෂ දූ පුතුණුත් එකතු කරන් අසල්වැසියොත් එකතු කරන් උදාර මහා පින්කම සිද්ධ කළ අපි හැම දිනාටම දේශනාවේ සිහිපත් කළාසේ ඒ ලක්ෂණ ඇති සත්පුරුෂයෝම ජීවිතයට ලං වේවා කියලා සාදු හිතින් ප්‍රාර්ථනා කරගන්න. හොඳයි, මේ වෙලාවේ උතුම් උදාර පින්කම සිද්ධ කළා පින් බෙලින් පින්වත් බී සෝමාවතී ප්‍රනාන්දු මහත්මිය දූ දරුවෝ හැම දිනාට දෙව්ලපිටිය හොරගස්මුල්ලේ ඉඳන් පැමිණිච්ච මේ නෑහිතවතුන්ට අසල්වැසියන්ට අප මෙත් වඩන ආශිර්වාද කරන අප විහාරස්ථානයේ ඒ දායකත්වයේ උසලමින් ලලිත් පුතණුවන් ඇතුළු පිරිසත් කටයුතු කරනවා. ඉතින් මේ කොයි කවුරුත් අපත් සමග විහාරස්ථානීය සමග දුර බැහැර හිටියත් ලැබෙඳිව අනෙක් දූ පුතුණුත් කටයුතු කරන්නේ. ඉතින් ඔබ හැම දිනාටම අපි මෙත් වඩනවා මේ කලාව උතුම් පින් බෙලෙන් යහපත සනසිල්ල පිණසම වේවා. පීසෝමාවතී මෞතුමියට නිරෝගී සුවය චිරජීවනයේ සැලසේවා. සනිදු නෙත්මිනි තරුෂයන දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. නෑහිතවතුන්ට දේශයේ සුරකින්න සියලු රණවිරුවන්ට දේශකයාණන් වහන්සේ ඇතුළු සියලු මහ සංඝරුවනට සෙත්පතමින් ඒ වාගේම පින්කමට උදව්පකාර කළ හැමට මෙත් වඩමින් උදාවන නව වසර සියලු ජනයාට නිරෝගී සුවය පිරුණු සතුට සාමිය සපිරි වසරක් වේවා කියන ආශිංසනියත් ඇතිව මේ උතුම් පින්කමට දායකත්වයේ කළා. එලෙස පින්වතුන් සෙත් ප්‍රාර්ථනා කරන්න අදහස් කළ හැමටත් ඔබටත් අපටත් බෞද්ධයා නාලිකාවෙහි වර්තමාන අධ්‍යක්ෂක අපේ බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු බෞද්ධයා කාර්ය මණ්ඩලයටත් රටවැසි ලෝවැසි සියලු දනන් හට මෙපින් බෙලින් නිදුක් බව නිරෝගී භාවය සුවපත් භාවය චිරජීවනයේ වේවා. කායික චිත්ත පීඩාවෝ ඇති නොම වේවා. මෙලව ශාන්තිය සැනසෙල්ලොතුන් නිවන් සුවය සැලසේවා කියලා අපි සාදු කියමු. හැම දිනාට තෙරුවන් සරණයි.